පිහිටීම. හොඳයි. ලියා ගමු අපි මුල ඉඳලා. බටහිරින් අයෝනියන් මුහුදටත් නැගෙනහිරින් ඊජියන් මුහුදටත් මැදිව මධ්‍යධරණී මුහුද දෙසට නිරාගිය අර්ධද්වීපය බෝඩ් එක බලලම ලියන්න පුතා. අර්ධද්වීපය සහ ඊට දකුණින් පිහිටි ක්‍රීතය ඇතුළු දූපත් සමූහය මුල් කරගෙන ග්‍රීක ශිෂ්ටාචාරය බිහිවිය. මධ්‍යධරණී මුහුදට නිරාගිය තැන ඉඳන් කියවන්න පුළුවන්ද? මධ්‍යධරණී මුහුද දෙසට නිරාගිය අර්ධද්වීපය සහ පොට බලලා ලියන්න පුතේ. අර්ධද්වීපය සහ ඊට දකුණින් පිහිටි ක්‍රීතය ඇතුළු අහුන්නේ පුතේ? අර්ධද්වීපය නිසා කියලා මොකද කිව්වේ? මෙහෙමයි. මධ්‍යධරණී මුහුද දෙසට නිරාගිය අර්ධද්වීපය සහ දකුණින් පිහිටි ග්‍රීකය ඇතුළු දූපත් සමූහය මුල් කරගෙන ග්‍රීක ශිෂ්ටාචාරය බිහිවේ. බිහිවිය. හොඳයි. අපි ලියාගමු. ග්‍රීසිය ඔය එකටම ලියන්න පුතේ. ග්‍රීසිය කඳු වලින් පිරි රටකි. ග්‍රීසිය කඳු වලින් පිරි රටකි.
ග්‍රීසිය කඳු වලින් පිරි රටකි. ඔලිම්පස් කන්ද ඔලිම්පස් කන්ද ඔලිම්පස් කන්ද ඔලිම්පස් කන්ද ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධය. ඔලිම්පස් කන්ද ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධය. ඇනිස්ටරේ ප්‍රසිද්ධ ඒ අතරින් ඔලිම්පස් කන්ද වඩාත් ප්‍රසිද්ධය. ප්‍රසිද්ධ ඇනිස්ටරේක ප්‍රසිද්ධය. ඒ අතරින් ඒක ප්‍රසිද්ධ වුණේ මොකක් හින්දාද කියලා ඇහුවා. එහෙමද? පුතා ඒක මම අර වලට කිව්වේ මේ ග්‍රීසියේ ඉන්න දෙවිවරු. දේව මණ්ඩලයක් ඉන්නවා ග්‍රීසියේ. ඔය සියුස් දෙවියෝ තමයි ඒකේ ප්‍රධානියා. තව ඉන්නවා යාගේ දරුවෝ ඉන්නවා, නෝනා ඉන්නවා, ඔය ඇතීනා, හෙරානා, ඊට පස්සේ පොසයිඩන්, හර්කියුලිස් එහෙම ගොඩක් දෙවිවරු ඉන්නවා. දේව පවුලක්. හොඳේ. ඒ දෙවිවරු වැඩ වාසය කරන්නේ ඔලිම්පස් කන්දේ. ඒ නිසා ඔලිම්පස් කන්ද ගොඩාක් ප්‍රසිද්ධයි ග්‍රීසියේ. ඇත්තටම ඉන්නවද දෙවියෝ? එහෙම ඒක නම් මට කියන්න බෑ. හොඳේ. ඇත්තටම ඉන්නවද දන්නේ නැහැ. ග්‍රීසියේ මිනිස්සු විශ්වාස කළා එහෙම. හොඳේ. ඉතින් දැන් මෙහෙම කිව්වේ අපිට. ඔව් ඉතින් හරි ඉතින්. දැන් ඇත්තටම දෙවියෝම දැකලා නැහැ ඉතින් නේ. ඒතරස තාමත් ඉන්නවා කියනවාද? තාමත් ග්‍රීකයෝ විශ්වාස කරනවා. අපි ලියාගමු. ග්‍රීසිය අරකටමද සර්? ඔව් ඒකටම ලියන්න. ග්‍රීසිය ගංගා රාශියකින් සමන්විතය. ග්‍රීසිය ගංගා රාශියකින් සමන්විතය. එහි සෞම්‍ය දේශගුණය ග්‍රීසිය ගංගා රාශියකින් සමන්විතය. ග්‍රීසිය ගංගා රාශියකින් සමන්විතය. ගංගා රාශියකින් සමන්විතය. එහි සෞම්‍ය දේශගුණය ගෝවිත්‍යන සත්ව පාලනය හා එහි සෞම්‍ය දේශගුණය ගෝවිත්‍යන සත්ව පාලනය සහ එහි සෞම්‍ය දේශගුණය ගෝවිතැන සත්ව පාලනය සහ ජන ජීවිතයට
ඉතාමත් හිතකරය. මොකද ජන ජීවිතයටද? ඔව් ජන ජීවිතයට ඉතාමත් හිතකරය. ඉතාමත් හිතකරය. කඩතොළු වෙරළ මොකද කිව්වේ? ගොවිතැන සත්ත්ව පාලනය හා ජන ජීවිතයට ඉතාමත් හිතකරය. කඩතොළු වෙරළ කඩතොළු වෙරළ කඩතොළු වෙරළ කඩතොළු වෙරළ නිසා ස්වාභාවික වරායන් කඩතොළු වෙරළ නිසා ස්වාභාවික වරායන් ස්වාභාවික වරායන් කඩතොළු වෙරළ නිසා ස්වාභාවික වරායන් රැසක් පිහිටා තිබේ. රැසක් පිහිටා තිබේ. එය විදේශ සම්බන්ධතාවලට හා ස්වභාවික වරායන් ස්වභාවික වරායන් රැසක් පිහිටා තිබේ. රැසක් පිහිටා තිබේ. හරි සර්. එය විදේශ වෙළඳාමට හා විදේශ සම්බන්ධතාවලට උපකාරී විය. විදේශ වෙළඳාම හා උපකාරී වේ කියලා කිව්වේ? මේ කඩතොළු වෙරළ ඒගොල්ලන්ගේ විදේශ වෙළඳාමට සහ විදේශ සම්බන්ධතාවලට සහ වෙළඳාමට උපකාරී වුණා කියන එක තමයි ලියුවේ. ඒක තාමත් එහෙමද? මොකද්ද පුතේ? මේ සර් කිව්වනේ විදේශ වෙළඳාමට හා විදේශ සම්බන්ධතාවලට උපකාරී වුණා කියලා. ඒක තාමත් එහෙමද? ඔව් පුතා ඔව්. ඒ කියන්නේ පුතා දැන් ඔය තියෙන භූගෝලීය ලක්ෂණ වෙනස් වෙලා නැහැනේ, වෙනස් වෙන්නේ නැහැනේ එහෙම නේද? දැන් අපේ තියෙන මේ වරායන් ඒ භූගෝලීය ලක්ෂණ ලංකාවේ දැන් ලංකාවේ බිහි උදා ඉඳන් ඕවා තියෙනවනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකට ඒවා එදත් වගේම අදත් තියෙනවා. ඉතින් අදත් ඒවා ඒගොල්ලන් විදේශ සම්බන්ධතාවලට ගොඩක් වැදගත් වෙනවා. ඒ වරායන් එහෙම තාම ඒගොල්ලෝ පරිහරණය කරනවා. ඒ වෙනසක් වෙලා නැහැ. ඒතර වෙනස තමයි සමහර වරායන් ඒගොල්ලෝ එදාට වඩා දැන් දියුණු කරගෙන තියෙනවා. හරිද? සමහර වරායන් ඒගොල්ලෝ දියුණු කරගෙන තියෙනවා. විශාල කරගෙන විශාල නැව් සංඛ්‍යා හසුරවන්න පුළුවන් විදියට එහෙම හදාගෙන තියෙනවා ඒගොල්ලෝ වරායන්. දැන් අපේ රටත් එහෙමනේ. අපේ මීට අවුරුදු 100 ගානකට දහස් ගානකට එහා දෙනු කුඩා වරායන් අපි දැන් විශාල කරලා හදලා තියෙනවා වගේම ඒගොල්ලොත් එහෙමයි. හොඳයි පුතේ. අපි යමු එහෙනම් තව අනුමාත්‍රිකා.
මේ ශිෂ්ටාචාරවල මේ ග්‍රීක ශිෂ්ටාචාරය හා රෝම ශිෂ්ටාචාරය විශේෂයෙන් ගමු ග්‍රීක ශිෂ්ටාචාරය මුලින්ම මේ ශිෂ්ටාචාරයේ පුතේ හිටියා මහා බුද්ධිමත්තු හොඳේ මහා විද්වත්තු ගොඩාක් හිටියා මේ ශිෂ්ටාචාරය ලෝකෙට මහා දැනුමක් දුන්නා මේගොල්ලෝ මේ ශිෂ්ටාචාරය ඇත්තම මේ බුද්ධියේ උල්පතක් ශිෂ්ටාචාරය ඒ උගතුන් කියපුවා අපිට මේ දක්වා වැදගත් වෙනවා අදත් වැදගත් වෙනවා ඒ උගතුන් කියපු දේවල් ඒවා අදටත් බලංගුයි පුතාලා කවුරු විශ්වාස කරන්න එපා ඔය ලෝකය ගෝලාකාරයි කියන එක මුලින්ම කිව්වේ ඇරිස්ටෝටල් එයා ග්‍රීසියේ ග්‍රීක ජාතිකයෙක් Sir, හා Homer, Thucydides, Herodotus, Aristotle, Thucydides. තුසිඩීඩිස් ඔය පුතා කිව්වේ ග්‍රීසියේ හිටිය මහා විද්වතුන් කියවනේ ඔය සමහරු දාර්ශනිකයෝ සමහරු නාට්‍යකරුවෝ සමහරු මේ සාහිත්‍යකරුවෝ එහෙම ගොඩාක් හිටිය විද්වත්තු ග්‍රීසියේ එයාලගේ පොත්පත් ගොඩක් වැදගත් මේ ඔය නාසයක කියනවා නාසායතනය ගුවන් යාන හදනකොට තොරතුරු ගත්තා කියන්නේ ලංකාවේ තියෙන රාමායනයේ තියෙන රාමායන ලංකාව නෙවෙයි ඉන්දියා එක මේ ඔය රාවණගේ පොත් තියෙනවනේ පොත්පත් ඒ රාවණ කළන පොත්පත් ඒ වගේන් සහ මේ ඔය ග්‍රීසියේ ලියුණු මේ හෝමර්ලාගේ ඉලියඩ් සහ ඔඩෙසි කියන පොත්වලින්ලු ගුවන් යාන හදන තොරතුරු ගත්තේ. ඒ තරම් වැදගත් තොරතුරු තියෙනවා හොඳේ. මේ ලෝකය මවිත කරන තොරතුරු තියෙනවා. ලෝකේ මවිත කරපු දේවල් මේ ශිෂ්ටාචාර වාසන් කරලා තියෙනවා. අපිට ඇතුළුව. හොඳේ පුතේ. අපිට දැන් බැරි වුණාට අඩුම ගානේ පැන්සලක් හදාගන්න අපි මීට අවුරුදු දහස් ගානකට පෙර උඩින් ගිය જાතියක්. හොඳේ? අපිට දැන් අඩුම ගානේ පැන්සල හදාගන්නත් බෑ. හොඳේ? අනුමාතෘකාව ග්‍රීක ශිෂ්ටාචාරයේ ආරම්භය. පුතේ අපේ මේ මහා දැනුම පොත්පත්වල ලියලා තිබ්බා පුස්කොළ පොත්වල. ඒ දැනුම ඒවා ප්‍රගුණ කරපු ශිල්පීන් හිටියා රටේ. ඔය සුද්දෝ ඒ ශිල්පීන් මැරුවා. පරම්පරා පිටින් මැරුවා. ඒ පොත්පත් එක අරන් ගියා. තාම ඒ රටවල පොත්පත් තියෙනවා. ඒගොල්ලන්ගේ රටවල. හොඳයි පුතේ බලමු අපි. එතකොට මේ ග්‍රීක ශිෂ්ටාචාරයේ ආරම්භයට කලින් තිබිලා තියෙනවා අපි අර බලපු දූපතක් තිබේ ලොකු දූපත දකුණින් තියෙන ක්‍රීතය ක්‍රීත දූපත. මේ ක්‍රීතය මුල් කරගෙන ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ ශිෂ්ටාචාරය තමයි මිනෝවන් ශිෂ්ටාචාරය. මිනෝවන් ග්‍රීක ශිෂ්ටාචාරයේ ආරම්භයට කලින් තිබුණා ක්‍රීතය මුල් කරගත්ත මිනෝවන් ශිෂ්ටාචාරය. ඔව්. පුතා අහනවා මදි. සර් ග්‍රීකයයි ග්‍රීසියයි කියන්නේ එකක්ද දෙකක්ද? එකයි. එතකොට මම හිතන්නේ දෙකක් කියලා. නෑ පුතේ ග්‍රීසිය ග්‍රීකය එකයි. එතකොට මේ ක්‍රීතය මුල් කරන් තිබුණ ශිෂ්ටාචාරයක් එක මිනෝවන් ශිෂ්ටාචාරය මේ අවට ප්‍රදේශවලින් ආපු ගෝත්‍ර හා ජන කණ්ඩායම් නිසා මොකද වෙන්නේ මිනෝවන් ශිෂ්ටාචාරය පිරිහෙනවා. ඒ ශිෂ්ටාචාරය පිරිහුණා. ඒතර මිනෝවන් එක විනාශ වුණා පිරිහුණා. ඒ ආපු ජන කණ්ඩායම් මේ ආපු ජන කණ්ඩායම් කුඩා ගම්මාන පිටුවා ගත්තා. කුඩා ගම්මාන පිටුවා ගත්තා. ඒ ගම්මාන වලින් ක්‍රිස්තු පූර්ව 2000 වෙනකොට
විසුපුරු 2000 වෙනකොට අර ගම්මාන වලින් ඔන්න විකසිතාචාරය ආරම්භ වුණා. ඔන්න පුතේ මේක ආරම්භ වුණු විදිය. ඒ කියන්නේ මීට අවුරුදු 21කට කලින් මේත අවුරුදු 20 නෑනේ නෑ මහත්තයා. ඔව් 4000ක් විතරනේ. 4000ක් විතර. එතකොට මුලින්ම තිබුණේ මොකද්ද ශිෂ්ටාචාරය? මිනිමම් ශිෂ්ටාචාරය. කොහෙද තිබුණේ? ක්‍රීතයේ. ඒ ශිෂ්ටාචාරය බිඳ වැටුණා ගෝත්‍ර ජන කණ්ඩායම් පැමිණීම නිසා. ඒ ආපු ගෝත්‍ර ජන කණ්ඩායම් ගම්මාන පිටුවා ගත්තා. ඒ ගම්මාන වලින් විසුපුරු 2000 වෙනකොට විකසිතාචාරය ආරම්භ වුණා. හොඳයි අපි මේක ලියාගෙන ඉමු. අපි ලියමු. ඔයාගේ ඉන්ටර්වල් නැද්ද? ආපුතේ ඉන්ටර්වල් ඉන්ටර්වල් එක ඕනනේ. එහෙනම් අපි ඉන්ටර්වල් එකක් අරගෙන මේක ලියාගමු. හා ඉන්ටර්වල් නැහැ. මහා වංශය ඉන්ටර්වල් එක ගමු. රයිට් හරි. මම ඒ අතර ගිහිල්ලා ගේන්න මහාවාසිපති බලන්න. එහෙනම් පුතාලා විනාඩි 10ක් ඉන්ටර්වල් එකක් ගන්න. මම ටක් ගාලා ගිහිල්ලා එනවා. ඉතින් අපේ සහෝදරයා බොහොම ආදරෙන් පිළිගන්න ඕනේ. මේ ප්‍රසන්න සහෝදරයා. මේ හරි. මේ පොඩි ඉන්ටර්වල් එකක් ගමු අපි. 3:35ට අපි හම්බෙමු. ඕනේ ඔයගොල්ලෝ ලියනකම්. පුතා මේක ටිකක් පරණයි හොඳේ. අපරාධ. ඇත්තස Google හරහා නෙමෙයිද? ආපුතේ Google හරහා නෙමෙයිද? හවුනේ. ඔව් සර් ඔන්ලයින් ටෙස්ට් එකක් තියන්නකෝ සර්. ඔන්ලයින් Google එකෙන් කරන්නේ? ඔය අර පුතේ Google ෆෝම් එකෙන් මේ පේපර් එක හදන්න ඕනනේ. ඔව් සර්. මොකද ඔය පොත් මොකද්ද? මේ උදා මහාවංශය. පේනවනේ? ඔව් සර් ඔයාගේ පොත් එක ඒක අමුතු කොළ වලින් දාලා තියෙන්නේ. නෑ නේ. මේ ඉතින් පරණ පොතක් හොඳේ. සාමාන්‍ය කොළ තියෙන. පොත් එක ගෲප් එකට දාන්නකෝ. දාන්න. හා. මේ පුතා Google ෆෝම් එකේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හොඳද? ඒකේ පුළුවන් කරන්න අපිට කෙටි ප්‍රශ්න පමණයි පුතේ. හොඳේ? ඒක ලියනව කරන්න බෑ. පුතාලට සිංහල ටයිපින් පුළුවන්ද? ප්‍රශ්න ටික එක දවසක ඉඳලා ලියන ටික දාන්න වෙන දවසක. ටයිපින් පුළුවන්. සිංහල ටයිපින් හොඳට පුළුවන්ද? පුළුවන්. නිකන් සටපට ගාලා ගහන්න පුළුවන්ද? දැන් කීබෝඩ් එකේ කැලේ ඉස්සු වෙන්න ගහන්න ඕන. හා දාන්න පුළුවන්. ඉස්සෙල්ලා කැන්සල් එක දාන්න ඊට පස්සේ ටෙස්ට් එකේ පේපර් එක දාන්න. මොකද පුතේ? ඉස්සෙල්ලා රියල්සල් පේපර් එකක් දාලා පස්සේ ටෙස්ට් එකේ පේපර් එක දාන්න. එතකොට පුළුවන් නේ. අර Google ෆෝම් එකේ පුතේ මේ අපිට පුළුවන් කෙටි ප්‍රශ්න උත්තරයි ලියන්න පුළුවන්. රචනා ප්‍රශ්නකුත් කරන්න පුළුවන්. සමහරනේ මේ ප්‍රශ්න පත්‍රයක් මේ ස්ක්‍රීන් ෂෙයා කරලා කෙටි ප්‍රශ්න විතරක්. කෙටි ප්‍රශ්න විතර මදි. ඕගොල්ලන්ගේ දිනු කරන්න ඕන ලියන පැත්ත. කෙටි ප්‍රශ්නට උත්තර දෙන්න ලේසි. උත්තරේ දීලා දෝරන්න තියෙන්නේ. ඉතින් ඒකේ උත්තර නැතුව ප්‍රශ්න ටික විතරක් ගන්න බැරිද? Google ෆෝම් එකේද? එතකොට Google ෆෝම් එකේ ප්‍රශ්න විතරක් දුන්නා කියන්නේ ඔයගොල්ලෝ ආපහු ඒක බලන්න පුතේ ලියන්න එපා කොලේක. නෑ සර් අංක දාන්න කරලා ආයෙ බලන්න පුළුවන් නේ සර්. සර් සාකච්ඡා කරනකොට ආයෙ ස්ක්‍රීන් ෂෙයා කරා නම් හරිනේ. එතකොට ප්‍රශ්නේ තියෙන උත්තරේ අපේ ළඟ තියෙනවා. ඕනම් මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ලියලා ඕනම් දාන්න පුළුවන් මේ PDF කරලා WhatsApp එකට. එතකොට ඕනම් මට පුළුවන් මේ print out ගන්න ඔයගොල්ලන්ගේ පේපර් එක. අරන් බලන්න පුතේ ඔයාලා පේපර් එක ඔයගොල්ලෝ ගාව තියෙනවා. මේ මං ගාව කොපියක් තියෙනවා. සර් මම දන්නේ මොකද්ද මහත්තයා? PDF කරන්නේ කොහොමද? PDF කරන්නේ කොහොමද? ඒක කියා දෙන්න පුළුවන්. ඒකට පුතා මේ මම වෙලාවක් කියා දෙන්නම්. ඒකට වෙනම ඇප් එකක් තියෙනවා ගන්න ඕන. ඔයාලා ඇප් එක ගන්නකෝ.
මොකටද සර් PDF කරනද? ඔය PDF කරනකොට ඇප් එකක් තියෙනවා. ඔයාලා ගන්න මේ Play Store එකෙන් සර් download ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න නැතුව මේ පුළුවන් PDF ගන්න ලැප් එකේ එනවා. ලැප් එක නෙමෙයි මං කියන්නේ ෆෝන් එකේ. ආ සර්. පුළුවන් සර් ඇප් ඩවුන්ලෝඩ් කරන්න නැතුව. ඈ ඇප් ඩවුන්ලෝඩ් කරන්න නැතුව පුළුවන්. ඇප් එකක් තියෙනවා දාගන්න cam scanner කියලා ස්කෑන් කරගන්න. ඒක මේ ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? දැනට එහෙම කරන්නකෝ. cam scanner කියලා ඇප් එකක් තියෙන එක මේ ඉන්ස්ටෝල් කරගන්න. ඒකෙන් පුළුවන් කරන්න. නැත්තම් බෑනේ පුතේ. එතකොට සර් ඊළඟ දවසේ මේ ක්ලාස් නැද්ද? පේපර් එක විතරද? මම ඊට ආසන්නව දැනුම් දෙනවා. නෑ සර් මං එහෙම සර් ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ නැද්ද නැත්නම් අපිට මේ සර් ඔය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේද? ඔව් පුතෝ. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නකෝ. හරිද? සර් ඒකේ මොකද වෙන්නේ? ඒකෙන් තමයි පුතා PDF කරන්න පුළුවන්. හරිද? මේ පුතාලා ඇප් එක දාලා තියාගන්නකෝ මම ඊළඟ දවසක කියා දෙන්නම් ඒකෙන් කරන විදිය. සර් ඔව්. අනේ සර් ගිය පාර වගේ නම් කරන්න එපා. සර් ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ නැත්නම් තමයි බලනවනේ ඉතින්. අනේ ඔව් සර්. එතකොට එලාට සර් ලකුණු වැඩි වෙන්නේ. මොකද පුතේ? සර් ගිය පාර වගේ නිකන් ගෲප් එකට දාලා ඉන්න එපා සර් ඔන්ලයින් ඉන්නකොට නැත්නම් ළමයි බලනවනේ සර්. ළමයි අවංකයිනේ අපි ළමයි එහෙම බලන්නේ නෑනේ. ඔව් සර් එහෙම කරන්න අපි අවංකයි. බලනවා සර් ළමයි. එහෙම කරන්න නැතුව අපි හරි අවංකයි. බලන්නේ නැහැ කියන කටේ තමයි බලන්නේ. ඒක නම් එච්ච සර් ඊට පස්සේ අපිට බලන්න දෙන්නේ නැහනේ. අපේ ලකුණු අඩු වෙනවා. අපිට අඩු ඒගොල්ලන්ට 100ම තියෙනවා. එහෙනම් අර ලියා ගන්න ඇප් එක cam scanner හොඳේ. ඇප් එක ලියා ගන්න cam scanner. සර් සර් ගිය සැරේ පේපර් එකේ ලකුණු සර් දුන්නේ නැද්ද මා? නෑනේ සර්. දුන්නේ? නෑ සර්. නෙතුලික පේපර් එක මට පස්සේ හම්බුනේ ඒක බලන්න බැරුණා. ඒතුළට ගම බැලුවනේ පුතා. සර් කෙනෙක් දුන්නේ ඩියු මාක් එකට මේ ගෲප් එකකට දැම්ම සර්ටත් දැම්මා. නෑ පුතේ මම බැලුවා ටික බලලා මට මතක නම් මම එඩියු මාකෙන් තිබ්බද කොහෙද පේපර් ටික අරන් ගිහිල්ලා. මම බලන්න ඒක හොඳේ. මේ දැන් ගොඩක් කල් වෙනවා. මට මතක හැටියට නම් එඩියු මාකෙන් මම තිබ්බයි ටික බලලා මම බලන්න පුතේ හොඳේ. සර් කියන්නේ අර මේ ලොක්ඩවුන් කාලේ කරපු පේපරේද ඉස්සෙල්ලම කරපු පේපරේද? මම පුතාලට පේපර් එකක් දීලා කිව්වනේ ඒක ලියලා එඩියු මාකට එවන්නයි කියලා. ඔව්. අන්න ඒක WhatsApp දැම විතරයි මම නම් සර් ඒක මේ එඩියු මාක් එකෙන් දීුවේ නෑ. පළවෙනිම පේපරේ ලකුණු හම්බුණා. ඒකේ පේපරේ හම්බුන්නේ නෑ. මේ ඒ එඩියු මාකට ගෙනලා තිබ්බ එකට එක බැලුවා මම පේපර් ටික. නෙතුලික හම්බුනේ පස්සේ ඒක කරුණ මම ඒක අධයට බලලා ලකුණු දාන්න. සර් අපි දැන් WhatsApp. WhatsApp දාලා මදි පුතේ. WhatsApp දාලා බලන්න බෑ. මම WhatsApp එකෙන් කරන්නේ මේ ඔයා පස්සේ පේපරේ වෙනස් කරාද කියන එක තමයි බලන්නේ. ලකුණු දාන්න ඔයාලා දුන්න පේපර් එකේ. මම අදම බලන්නම් පේපරේ මොකද උනේ කියලා. ඒ ටික බැලුවා පුතේ මම ලකුණු මම ගෲප් එකට දැම්මේ නැද්ද ඒ ටික? නෑ සර් දැම්මේ නෑ. බලන්න පුතේ මම. සර් අපි ඇවිල්ලා ලිව්ව එක දවසක් ඒ පේපරේ ලකුණු නම් දැම්ම පේපරේ හම්බුන්නේ නෑනේ. මම බලන්න පුතේ කොහොමද? ඔයාලා මං ගාව තියෙනවා දැන් පරණ පේපර් එකක් තියෙනවා පුතේ ගෙදර. ඒක මං ගෙනලා තියන්නම් විඩියෝ මාකේ හොඳේ. හා සර්. අර පුතා ඔය කියන්නේ මුලින්ම දුන්න එක නේද? ඔව් සර්. ඒක පේපර් එක මං ගාව තියෙන පුතේ. මම ඒක විඩියෝ මාකෙන් තියන්නම්.
ඔක හැමදාම අමතක කරනවා ගෙනියන්න. ඒක මං ගාව තියෙනවා. හොඳයි බලමු අපි අනුමාත්‍රක ලියාගන්න පාලන. excuse me sir ඔව්. විකශිෂ්ඨාචාරයේ ආරම්භයේ කොටසට සටහනක් දුන්නේ නැහැ. අපි ලියමු. යාගමු. විකශිෂ්ඨාචාරය ආරම්භ වීමට පෙර ක්‍රීතය මුල් කරගෙන එතකොට අපිට ක්‍රීතයයි දෙකක්ද ක්‍රීටය කියන්නේ පුතා මේ ග්‍රීසියට අයිති දූපතක්. හොඳේ? ග්‍රීසියට අයිති දූපතක්. ඒ දූපත් අතර විශාලම දූපත තමයි ක්‍රීටය. දූපත් ගොඩාක් පුතාලා දැක්කේ. ග්‍රීසියට පල්ලෙහාන් තියෙනවා. ඒ ඔක්කොම ග්‍රීසියට අයිති. ඒකේ ලොකුම දූපත තමයි ක්‍රීටය. එතකොට ක්‍රීටය මුල් කරගෙන මිනෝවන් ශිෂ්ටාචාරය පැවතුණි. අවට ප්‍රදේශවලින් පැමිණි ගෝත්‍ර හා ජන කණ්ඩායම් නිසා එම ශිෂ්ටාචාරය බිඳ වැටුණි. මොකද සාකාරයක් කියන්නකෝ අවට ප්‍රදේශවලින් පැමිණි ගෝත්‍ර හා ජන කණ්ඩායම් නිසා එම ශිෂ්ටාචාරය බිඳ වැටුණි. එසේ පැමිණි ගෝත්‍ර හා ජන කණ්ඩායම් කුඩා ගම්මාන පිහිටුවා ගැනීමෙන් ක්‍රිස්තු පූර්ව 2000 පමණ වන විට එසේ පැමිණි ගෝත්‍ර හා ජන කණ්ඩායම් කුඩා ගම්මාන පිහිටුවා ගැනීමෙන්
කුඩා ගම්මාන පිහිටුවා ගැනීමෙන් ක්‍රිස්තු පූර්ව 2000 පමණ වන විට ක්‍රිස්තු පූර්ව 2000 පමණ වන විට ග්‍රීක ශිෂ්ටාචාරය ආරම්භ විය. ග්‍රීක ශිෂ්ටාචාරය ආරම්භ විය. අනුමාත්‍රක ලියන්න පාලනය. හොඳයි බලමු අපි. එතකොට මේ ග්‍රීක ශිෂ්ටාචාරය කොහොමද පාලනය වුණේ? අපි ඒකයි මේ කතා කරන්න යන්නේ. එතකොට අපි කියවනේ මේ අර අවර ප්‍රදේශවලින් ආපු ගෝත්‍ර ජන කණ්ඩායම් නිසා මිනෝන් ශිෂ්ටාචාරය පිරිහුණා. පිරිහිලා. එතකොට මේ ගෝත්‍ර ජන කණ්ඩායම් කුඩා ගම්මාන පිහිටුවා ගත්තා. ඒ ගම්මාන මොකද වෙන්නේ? කාලයක් යනකොට ඒවා දියුණු වෙලා නගර බවට පත් වුණා. ගම් දියුණු වී නගර බවට පත් වීම. සර් පිහිටීම පාලනය කියලා කිව්ව ටික කියන්න චුට්ටක්. මොකද පුතේ? පාලනය කියලා මාතෘකාව ලිව්වට පස්සේ ආලිවි නෑ පුතේ. අපි මාතෘකාව ලියාගෙන පාලනය කියලා. හොඳයි. ඊට පස්සේ ඔන්න ගම් දියුණු වුණා නගර බවට පත් වුණා. ක්‍රිස්තු පූර්ව 700 විතර වෙනකොට නගර රාජ්‍ය බිහි වුණා. නගර රාජ්‍ය. මේ කුඩා රාජ්‍ය පුතේ. කුඩා රාජ්‍ය. නගර රාජ්‍ය. නගර මුල් කරගෙන රාජ්‍ය. ගම් දියුණු නගර බිහි වුණා. නගර මුල් කරගෙන රාජ්‍යයක් බිහි වුණා. අපි කියන නගර රාජ්‍ය. තව නමක් කියනවා. පෞර රාජ්‍ය. පෞර රාජ්‍ය. එතකොට පුතා මේ පෞර කියන්නේ මොකද්ද? පෞර කියන්නේ පැරණි පෞර නගරය. කොහොම හොඳයි. පෞර කියන්නේ නගරේ පුර. පෞර කියන්නේ පුර. පුර කියන්නේ කොළඹපුරේ, රත්නපුරේ, අනුරාධපුරේ නේ පුතේ. ඒතර පුර කියන්නේ නගරය නේ පුතේ. පුර කියන්නේ නගරය. එතකොට ක්‍රිස්තුපුර 700 වෙනකොට ඔන්න අර ගම්මාන දිනු වෙලා නගර බිහි වෙලා නගර මුල් කරගෙන රාජ්‍යයන් බිහි වුණා. අපි කියනවාට පෞර රාජ්‍යයන්. උදාහරණ ගත්තොත් මොනවද මේ පෞර රාජ්‍යයන්? ඔව් ගොඩක් තිබ්බා. ඇතැන්ස්,
Sparta, Macedonia, Corinth, Epirus, Troy, Thrace, Thebes, Olympia. බලන්න පුතේ හොඳේ මොනවද මේ නගර රාජ්‍යයන් කුඩා රාජ්‍යයන් ඇතැන්ස් ස්පාටා මැසිඩෝනියා කොරින්ත් එපිරස් ට්‍රෝයි ට්‍රේස් තිබස් ඔලිම්පියා මේ විදියට කුඩා රාජ්‍ය ගණනාවක් බිහි වුණා මේවා නගර රාජ්‍යයන්. Excuse me sir, ඒවා නේද අර 5 සිටියම ලකුණු කරලා තියෙන්නේ. ඔව් පුතේ ඔව්. එතන තියෙනවා මේ නගර රාජ්‍යයන් ගොඩක් ලකුණු කරලා. අපි ආයෙ බලමු මොනවද නගර රාජ්‍යයන්? ඇතැන්ස්, ස්පාටා, මැසිඩෝනියා, කොරින්ත්, එපිරස්, ට්‍රෝයි, ට්‍රේස්, තිබස්, ඔලිම්පියා. පුතාලා මට කියන්න මේ මාත් එක්ක කියන්න මේ නම් ටික හොඳේ? කියන්න ඇතැන්ස් කො Athens, හයියෙන් කියන්න. Athens, Sparta, Sparta, Macedonia, Macedonia, Corinth, Corinth, Epirus, Troy, Thrace, Olympia. Olympia. මොනවද පුතා මේ මොනවද මේ? ග්‍රීක ශිෂ්ටාචාරයේ තිබූ නගර. ග්‍රීසියේ බිහි වුණු නගර රාජ්‍යයන් නැත්නම් පෞර රාජ්‍යයන්. අපි බලමු ඊළඟට මේ නගර රාජ්‍යයන් වල ලක්ෂණ මොන වගේද කියන එක. ලක්ෂණ. එක තමයි භූමිය කුඩායි. මොකද පුතේ? භූමිය කුඩායි. දැන් පුතේ මේ නගර රාජ්‍යයන් නගර මුල් කරන් දිනු රාජ්‍යයන් මේ පුංචි ලොකු භූමියක් නෑ මේ වගේ. කුඩායි. මොන භූමිය කුඩායි. භූමිය කුඩායි නම් පුතේ ඊළඟට මොකක්ද තියෙන්නේ? ජනගහනය සීමිතයි. ඔව් ඉතින් භූමිය පුංචි නම් ජනගහනයත් අඩුයි. ජනගහනය සීමිතයි. භූමිය කුඩා වීම ජනගහනය සීමිතයි. දේශපාලන අයිතිවාසිකම් ලැබීම මොකද පුතේ? පුරවැසියන්ට පමණ දේශපාලන අයිතිවාසිකම් ලැබීම පුරවැසියන් පමණක් අපි මෙහෙම කියමු හොඳේ පුරවැසියන් පමණක් දේශපාලනයට සම්බන්ධ වීම හැමෝටම දේශපාලනය කරන්න අවස්ථාවක් නැහැ පුරවැසියන්ට පමණයි දේශපාලන සම්බන්ධව පුළුවන්. ඒක තමයි ජනගහනය කොටස් කීපයකට බෙදනවා මේ පෞර රාජ්‍යයන් වල. කියන්න පුතේ? මොකද යුරෝපයේ දේශපාලන ඉතින් හැම කෙනාම පුරවැසියෝනේ. නෑ ආන්න අපි ඒක ගැන කතා කරන්න ඕනේ. පුරවැසියන්ට විතරයි පුතේ දේශපාලනය කරන්න පුළුවන්. අනිත් අයට බෑ. මේ ග්‍රීසියේ ජනගහනය අපි මේ කොටස් කීපයකට වෙන් කර ගන්නවා පුතේ. වහලුන් ඔව්. කියන බලන්න. වහලුන් මතකයි. ඔව්. ප්‍රභූවරුන් එහෙම නන්නේ. පුරවැසිය කියන්නේ අවුරුදු 17 වගේ. පුතේ පුරවැසියෙක් කෙනෙක් අඳුර ගන්න අපි මෙන්න මේක අඳුරගෙන ඉන්න ඕන. මේ ග්‍රීසි ජනගහනයක් මෙතන කොටස් කීපය. වහලුන් කියලා කොටසක් වෙන් කරා. කාන්තාව කියලා කොටසක් අයින් කරා. පිරිමින් කියලා කොටසක් අයින්. පුතේ
පිරිමින් ඔව් ඊට පස්සේ ඉතියා පුතා මෙතන එතකොට සර් වෙනස් රටවල ඉන්න කට්ටියට මේ ඒ කියන්නේ ඒ පුරවැසි බලය දෙන්නේ නැද්ද? මොකද පුතේ වහල්ලෝ හිටියා කාන්තාවෝ හිටියා විදේශිකයෝ හිටියා පුරවැසියෝ හිටියා දැන් මේ පුරවැසියන් කිව්වහම ප්‍රවේශයන් කියන්නේ කාටද? ඒ හරි කියන්නේ කිසියම් වැඩක් කරිය යුතුයිනේ. දැන් ඔය කියන්න බලන්න පුතේ පුරවැසිය කියලා කවුද කියලා සාමාන්‍යයෙන් ජන ජීවිතේ හාටට වැඩි අයට කවුද පුතේ විවිධ කාර්යයන් අවුන්නේ සර් පුරවැසියෝ කියන්නේ අවුරුදු 18ට වැඩි අයද? ග්‍රීසියේ පුරවැසියෝ කිව්වේ නම් එහෙම නෙවෙයි නීතිය පුරවැසියෙක් කිව්වේ ඒ එම රටේට මේ පෞරසත්වයක් තිබෙන මේ පුරවැසි භාවයක් තිබෙන කෙනෙක් එම රටේ ඉපදුණු කෙනෙක් එම රටේ ඉපදුණු කෙනෙක්ම ගන්නත් බෑ දැන් වහල්ලුත් ඉන්නවා ඒ රටේ ඉපදිලා පුරවැසියෝ නෙවෙයි ඒගොල්ලෝ අනේ දන්නේ නැහැ සර් කියනවා එතකොට සර් ඒ මොකක් හරි හක් කරන කට්ටියට පුරවැසියෝ කියන්නේ අපි පුරවැසියා මෙන්න මෙහෙමයි හඳුන්වන්නේ ඕන්න අහගන්න හොඳයි පුරවැසියා නියම ග්‍රීක පිරිමි කවුද පුරවැසි කියන්නේ නියම ග්‍රීක නියම ග්‍රීක පිරිමින් එතකොට මේ කාන්තා ඉතල වහල්ලුත් ඉන්නවා පිරිමි ඒගොල්ලෝ අයින් කරනවා කාන්තාව අයින් කරනවා විදේශිකයෝ සහ වෙලෙන්දෝ ඒගොල්ලෝ අයින් කරලා දානවා මොකද ඒගොල්ලෝ රටේ නෑනේ ඊට පස්සේ පුරවැසියා මෙන්න මේ කොටස් හතර ඉන්නවා මේකෙන් දේශපාලන කරන කවුද මේගොල්ලෝ විතරයි පුරවැසියෝ විතරයි ඒ කියන්නේ නියම ග්‍රීක පිරිමින් පමණයි දේශපාලන වැඩවලට සම්බන්ධ කරගත්තේ අනිත් සම්බන්ධ කරගත්තේ නැහැ මේ ඔය නියම කියන එකෙන් අදහස් මොකක්ද? අවුන්නේ නියම කියන එකෙන් අදහස් කරන්නේ නිකන් පෞරුෂයක් තියෙන කෙනෙක් වගේ නෑ නැද්ද? නෑ පුත නෑ අපි කියන්නේ දැන් මේ හොඳ දැන් පුතේ ඔබ දැන් ඔයගොල්ලෝ අපේ වාහන තියෙනවනේ අපි වාහන වලට දාන නියම පාර්ට්ස් නේද අපි දාන්නේ ජෙනුයින් පාර්ට්ස් ඒ වගේ තමයි මේක ජෙනුයින් ඒ හොඳම දීක පිරිමි එතකොට ඒක තෝරගන්නේ කොහමද වහල්ලු අයින් කරලා කාන්තෝ අයින් කරලා විදේශිකයා විලන්දෝ අයින් කරලා ඉතුරු වෙන කොටස තමයි නියම ග්‍රීක පිරිමි අන්න ඒගොල්ලෝ තමයි දේශපාලන සම්බන්ධ උනේ හරි පුතේ ඒ නියම කියන එක තෝරගන්න එහෙමයි ඕක පොත්වල තියෙන්නේ මේ විදිහට තියෙන්නේ හරි පුතේ පොත්පත්වල සඳහන් කරලා තියෙන්නේ පුරවැසියා මෙන්න මේ විදිහට නියම ග්‍රීක පිරිමියා පමණයි පුරවැසියා වශයෙන් සලකන්නේ එතකොට සර් නියම ග්‍රීක කියන්නේ මොකක්ද? ඈ නියම ග්‍රීක කියන්නේ එතකොට පුතේ වහල්ලු අයින් වෙනවා විදේශිකයෝ අයින් කරලා ගත්තහම ඉතුරු වෙන කොටස තමයි නියම අය හොඳයි කාන්තාව වහල්ලු විදේශිකයෝ අයින් කරාට පස්සේ ඉතුරු වෙන කොටස ඒ නියම ග්‍රීක පිරිමි කට්ටිය එතකොට සානිත් අයට දේශපාලනය කරන්න තහනම්ද? අන්න හරි දේශපාලනය කරන්න බෑ ඒගොල්ලන්ට එයාලා සම්බන්ධ කරගන්න දේශපාලනය එයාලා තහනම් කරන්න බෑ එයාලා සම්බන්ධ කරගන්න නෑ මේකට මෙන්න මේ නියම ග්‍රීක පිරිමි කට්ටිය ඉන්නෝනේ ඒගොල්ලෝ එක තැනකට එකතු වෙනවා එකතු වෙලා තමන්ගේ රාජ්‍ය සඳහා සාකච්ඡා කරලා නීති හදනවා නීති ක්‍රියාත්මක කරනවා යුද්ධයක් ආවොත් ඒකට මුහුණ දෙනවා ඒ සියල්ල කරේ මේ පිරිමි සාකච්ඡා කරලා එකතු වෙලා සාකච්ඡා කරලා එතකොට සර් පවුලල කට්ටියට බහලුන් වෙන්නේ නැත්තේ පුතා ඇහෙනවද ඒක එතකොට සර් මේ පොහොසත් පවුලල කට්ටියට බහලුන් වෙන්නේ නැත්තේ ඒ කියන්නේ ඒවා එහෙම තින්නේ පුතා වහල්ලු හලුන් කියන්නේ අනෙක් රටවල් ආක්‍රමණය කර මේ ඒයින් ජීවත් වෙන මිනිසුන්
වහල් අනිත් යොදා ගන්න නේද? වෙළඳ පොළ විකිණීමට යොදා ගන්නවා. ඔව් අපිට සාමාන්‍යයෙන් එක ප්‍රභූ පවුලක වහලුන් 100 දෙනෙක් පමණ ඉන්නවා. ඔව් අපිට ඒක තියෙනවා මේකේ. හොඳේ පුතා වහල්ලු කියන්නේ පුතේ වෙනත් රටවල් ප්‍රදේශ ආක්‍රමණය කරලා අල්ලගෙන හිරකාරයෝ. ඒගොල්ලෝ ඊට පස්සේ මොකද්ද කරේ ප්‍රසිද්ධ වෙන්දේසි විකුණනවා. හොඳේ ලාන්සු දාලා විකුණනවා. ඉතින් සල්ලි තියෙන මිනිස්සු සල්ලි වලට ගන්නවා ඒගොල්ලෝ. බලලා බලන්නකො පිටුවන්ක 72 හොඳේ ඔක 72ක තියෙනවා. සල්ලි වලට ගන්නවා. එතකොට ඒ වහලා අයිති ඒ සල්ලි වලට ගත්ත කෙනාට. එයා ඉතින් එයා වැඩ කර ගන්නවා එයාගේ ලව්වා. සර්ගේ ටියුට් එකේ තිබ්බ මෙන්න මේ මිනිසුන් වෙලා ඒ වහල්ලු මේ 72 විදිහේ වහල්ලු දෙන්න පෙන්නනවා මේ කවුරුන්ද කියලා කවුද ඇත්තට ටියුට් එකේද පුතේ? ඉතින් වහල්ලු. වහල්ලු කියලා ඒ ලියන්න ඕනේ නැත්තම් නිකන් ඒක නමක් නෑනේ. නෑ වහල්ලු පුතේ ඒගොල්ලෝ. එහෙනම් පළවෙනියට ඉපදෙද්දිම කොහොමද වහල්ලෙක් වෙන්නේ? පුතා මෙහෙමයි. තේරෙන්නේ? ඉපදෙද්දිම මේ කීක මිනිස්සු. මේ රටවල් දැන් ඔතන මේ රටවල් ආක්‍රමණය කරලා ඒ රටවලෙන් අල්ලගෙන එනවා මිනිස්සු. ඒගොල්ලෝගේ වැඩ ගත්ත වහල්ලු වගේ. වහල්ලු කියලා කියන්නේ ඉන්න පුතා චුට්ට මට අවස්ථාව දෙන්න. වහල්ලු කියන්නේ පුතේ ඒගොල්ලන්ට අනෙත් මිනිස්සුන්ට දෙන අයිතිවාසිකම් කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. ඒගොල්ලෝ දැන් වහල් හිමියා ඉන්නවනේ. දැන් සල්ලි වලට ගත්ත එක්කෙනා එයාගේ වැඩ කරනවා. එයා කියන වැඩ කර කර ඉන්නවත් ඒගොල්ලෝ. හොඳේ කන්න බොන්න අඳින්න ඒව ගැන ඒ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ ඒගොල්ලන්ට. සමහරට ඒ වහල් හිමියා කන්න දුන්නොත් කන්න පුළුවන් නැත්තම් නැහැ. ලඩක් හැදුනොත් සමහරට බෙහෙත් හම්බෙන්නෙත් නැහැ. හිතන්නකෝ වයසට ගියා කියලා හිතන්නකෝ. එතකොට මොකද කරන්නේ වහලුන්ට? එක්කෝ මේ සත්තුන්ට කන්න දානවා. හොඳේ? එක්කෝ මේ මරලා දානවා. එහෙම කරේ මිනිස්සුන්ට. හොඳේ? අර සාමාන්‍ය මිනිස්සුන් ලැබෙන අයිතිවාසිකම් කිසි දෙයක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට තියෙන එකම දේ තමයි වහල් හිමියාට සේවය කර වැඩ කරනවා. අපි පුතේ වහල් වගේ කියලා කියන්නේ ඒ වැඩ කරන ඉවරයක් නැහැ. කියන වැඩ සියල්ල කරන්න ඕන. නැත්තම් දඩුවම් කරනවා. සමහරවිට දැන් වැඩ අරගෙන ඇතිනම් මොකද කරන්නේ වහල් හිමියා ආපහු වහලා විකුණලා දානවා. තව කාටද විකුණනවා. හොඳේ? ඉතින් මනුස්ස ජීවිතයකට ගිය කල බලන්නකෝ. එහෙම යුගයක් තිබ්බා. දැන් ග්‍රීසිය හොඳ රටක්. ඒ වුණත් ඔය අතීතයේ වහල් තත්ත්වයේ තිබුණා ග්‍රීසියේ. වහල්ලු හිටියා. එතකොට සර් දැන් මේ ග්‍රීසියේ ඉන්නවද වහල්ලු? දැන් නෑ පුතේ දැන් නෑ වහල්ලු. දැන් පුතේ ලෝකෙ ගොඩක් වෙනස්. දැන් ලෝකෙ ගොඩක් දියුණුවයි. එහෙම කිසි කෙනෙකුට තවත් කෙනෙක් වහලෙක් වශයෙන් තියාගන්න බෑ පුතේ දැන් ලෝකෙ. පුළුවන්කමක් නෑ. තාමත් පුරවැසියෙක් කියන්නේ තාමත් එහෙමද? නෑ පුතේ නෑ. දැන් එහෙම නෑ. දැන් වෙනස්. ඔය කියන අපි කියන්නේ මුල්ම කාලෙනේ. ඔය ක්‍රිස්තු පූර්ව ගණන් වල දැන් මේ தත්ත්වය නෙවෙයි දැන් වෙනම தත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් අපේ රටේ තියෙන දේශපාලන කරන ආකාර ක්‍රමයක් තියෙන්නේ. මහජන නියෝජිතව ඡන්දයෙන් පත් කරගන්න. ඒ ක්‍රමය තමයි තියෙන්නේ දැන් ග්‍රීසියේ. ලෝකෙම තියෙන ඒ ක්‍රමය. මේ ක්‍රමය දැන් නෑ පුතේ. සමහර විට වහලුන් තම රටේම ඉපදිලා මේ යම්කිසි වරද්දක් කරනවා ඒ ප්‍රභූ පවුලකට ඒ හින්දා වහලෙක් කරලා මේ ප්‍රභූවරයාගේ සමාව ලැබ්බොත් විතරයි නේද මේ එයා වහල් බවින් මිදෙන්නේ. ඔව් පුතා දැන් ප්‍රභූවරුන්ට පුළුවන් ඒ පුද්ගලයා වහල් බව නිදහස් කරන්න. හොඳේ? දැන් මේ වහල්ලුන්ගේ දරුවොත් වහල්ලු. දැන් වහල්ලුන්ගේ දරුවෝ ඒ කියන්නේ සර් වහල් පවුලකට ඉපදෙන දරුවෙකුත් වහල් ඔයගොල්ලෝ වහල්ලු. හොඳේ? ඔය ග්‍රීසිය තරක් නෙවෙයි. ලෝකේ තවත් තැන්වල වහල්ලු හිටියා. ඔය මැද පෙරදිග එහෙම ගොඩක් හිටිය වහල්ලු. හොඳේ පුතේ? පුතාලා දන්නවද මේ ඔය අක්බර් රජතුමා? ඉන්දියාවේ ජෝධා අක්බර් කතාව තියෙන ඔක දන්නවද පුතේ? දන්නේ නැද්ද? අක්බර් මේ ජෝධා අක්බර් කතාවක් කියමු ගියේ. ඒ අක්බර් කියන්නේ පුතා ශ්‍රේෂ්ඨ පාලකයෙක්. ඒගොල්ලන්ගේ පළවෙනි ආරම්භකයා වහලෙක්. හොඳේ? එයාලගේ ආරම්භකයා වහලෙක්. ඔය රාජධානිය ආරම්භ කරේ වහලෙක්. වහලා තමයි නිදහස් වෙලා රජෙක් බවට පත් වුනේ. අප පාඩමට යමු. හොඳයි. එතකොට අපි කතා කරේ
වහලා මේ එතකොට අනිත් වහලුන් බේර ගන්න කටයුතු කරන්නේ නැති එහෙම නෙවෙයි පුතේ. ඒගොල්ලන්ගේ ස්වාමිවරු රජවරු සමහර අවස්ථාවල නිදහස් කරා ඒගොල්ලෝ. වහල් වුණාට මේගොල්ලෝ සෙන්පතිවරු. ඒ අක්බර් රජතුමාගේ ආරම්භකයා එයාගේ නම තමයි බාබුර්. බාබුර් කියන සෙන්පතිවරයෙක්. එයා රජතුමා යටතේ සේවය කරා. ඔහු සෙන්පතිවරයෙක්. ඔහු තමයි ඉන්දියාව ආක්‍රමණය කරේ. ඒ වහල ඇවිල්ලා. වහල එයාගේ සේනාවක් හිටියා. ඒ හමුදා සේනාවත් එක්ක ඇවිල්ලා ඉන්දියාව අල්ලගත්තා. අල්ලගෙන එයා ඉන්දියාව පාලනය කරගෙන ගියා. රජතුමා යටතේ. ඊට පස්සේ එයා වෙනම රජෙක් බවට පත් වුණා. එහෙම සමහර රජවරු ගාව වහල් හිටිය 40000 50000. හරිද? රජවරු ගාව ඒ යුද්ධ කටයුතු සඳහා වහල්ලු බඳව ගත්තා. සල්ලි වලට ගත්ත රජවරු. ඒතකොට ධනවත් අය ළඟ ගොඩක් වහල්ලු හිටියා. 100 ගණන් වහල්ලු හිටියා. සල්ලි වලට ගත්ත අය. මිනිස්සේ දැන් හිතන්නකෝ ඔයා වහලෙක් කියලා. ඉතින් ඔයා මට ඕනනම් ඔයා සල්ලි වලට ගන්න පුළුවන්. මට ඔයා වැඩක් නැත්නම් මං එයා විකුණලා දානවා සයන්තිය නූල් කට. සයන්ති කාලයක් වැඩ ගන්නවා. සයන්තිට දැන් එපා නම් විකුණලා දානවා ඌදුට විකුණලා දානවා. ඒ වගේ මිනිස්සු විකුණුවා. හරිද? ඒ සල්ලි වලට ගත්ත කෙනා වැඩ ගන්නවා. නිකන් නෙවෙයි සල්ලි වලට ගන්න. වැඩ ගන්න බෑනේ විකුණලා දානවා. නැත්නම් මරලා දානවා. කිඹුලන්ට කන්න දානවා. සිංහයන්ට කන්න දානවා. එහෙම තිබ්බ ග්‍රීසියේ. මේ අපි ආයි පාරමට යමු කොහොමද? හොඳයි. එතකොට ලේ දකින්න කැමති දෙයකට මොකද පුතේ? ග්‍රීසියේ මාරාන්තික සටන් කිරීම සඳහා මේ ශාලා පවා හදලා තියෙන ඒකෙන් ලේ දකින්න කැමතිද? ඔය ග්‍රීසියේ පුතේ මාරාන්තික සටන් වලට යොමු කළේ වහල්ලු. හොඳේ? වහල්ලු තමයි සටන් වලට දැම්මේ. ඒ සටන් වලට දාලා මේ අනිත් අය සන්තෝෂ වුණා බලන් ඉඳලා. හොඳේ? මේ අපි බලමු. අපි කතා කරේ මේ දේශපාලන සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙන්නේ නියම ග්‍රීක පිරමිඩ් පමණයි. කියන්නේ පුරවැසියන්ට පමණයි. පුරවැසියෝ එක ස්ථානට එකතු වෙනවා. රැස්ලා සාකච්ඡා කරලා Tamanගේ රාජ්‍ය පිළිබඳ තීරණ ගන්නවා. නීති හදනවා, නීති ක්‍රියාත්මක කරනවා, යුද්ධයක් ආවොත් ඒකට මුහුණ දෙනවා. ඒ සියලු දේවල් කරේ ඒගොල්ලෝ එකට එකතු වෙලා සාකච්ඡා කරලා. ඉතින් මෙන්න මේකෙන් මොකද සිද්ධ වෙන්නේ? අපි කියනවා මෙන්න මේකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. මොකක්ද මේක? ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ රටේ මිනිස්සු කෙලින්ම සම්බන්ධ දේශපාලනයට. නීති හදන්න කෙලින් මිනිස්සු. දැන් පුතේ නීති හදන්න අපි නෙවෙයිනේ. නේද? අපි නෙවෙයි නීති හදන්නේ. මහජන නියෝජිතයෝ ඡන්ද පවත්වනවා. ඡන්දට එනවා නියෝජිතයෝ. අපි ඉතින් එයාට කතරයක් ගහලා යාව ඉහළ මනාපයකින් යවනවා පාර්ලිමේන්තුවට. එයාලා තමයි ගිහිල්ලා මේ රට ඛණ්ඩ නීති හදන්නේ. අපි නීති හදන්න සම්බන්ධ වෙන්නේ නැහැ කෙලින්ම. අපි සම්බන්ධ වෙන්නේ වක්‍රව. වක්‍රව සම්බන්ධ වෙන්නේ. එදා මිනිස්සු ඔය ග්‍රීසිය මිනිස්සු කෙලින්ම සම්බන්ධ වුණා. එයාලම තමයි නීති හැදුවේ. ඒතර අද ලෝක ක්‍රියාත්මක වෙන්නේ ඒක නෙවෙයි. අද ක්‍රියාත්මක වෙන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී. වක්‍ර. හොඳයි? අද දින වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී. අපි වක්‍රව සම්බන්ධ වෙන්නේ. අපේ ඡන්දෙන් නියෝජිතයෙක්පත් කරලා එයා තමයි අපි වෙනුවෙන් ඒ කාර්යභාර ඉෂ්ට කරන්නේ. පාලනය කිසිමක් ලිව නෑ නේද? මොකද පුතේ? අරසේ පාලනය කියලා මාතෘකාව දුන්නේ ඒකට කිසිම දෙයක් ලිව නෑ තාම. නෑ ලිව්වේ නෑ අපි තාම. හොඳේ. එතකොට ඔය ග්‍රීසියේ තිබුණු පාලනයට අපි කියනවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඍජු කෙලින්ම ජනතාව සම්බන්ධ කරන පාලනය. හරි පුතේ? ඉතින් ඒකෙන් මොකද උනේ? මේ තියෙන මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් තමයි පස්සේ කාලෙකදී වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙන්නේ. අපි නැත්තම් මේකට කියනවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ නිජ භූමිය ග්‍රීසිය. ග්‍රීසියෙන් පටන් ගත්ත ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඒක දැන් කරන්න බෑ පුතේ. දැන් කරන්න බෑ ඒක. ඒ කියන්නේ දැන් චීනේ ඉන්නවා කෝටි 135ක් විතර මිනිස්සු. ඉන්දියාවේ ඉන්නවා කෝටි 122ක් විතර මිනිස්සු. එකට එකතු කරන්න පුළුවන්ද? ඈ පුතා සාකච්ඡා කරන්න පුළුවන්ද? කරන්න බැරි නිසා අර නගර රාජ්‍යයන් කුඩා ඒවානේ.
මේවා වෙන දැවැන්ත රාජ්‍යයන්. මේ රාජ්‍යයන් වල ඒ ග්‍රීසියේ තිබුණු ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා තමයි නියෝජිතයන් මගින් කරන පාලනය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පටන් ගත්ත ග්‍රීසියෙන් ඒක තමයි දිනු වෙලා අද වෙනකොට වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් වෙලා තියෙන්නේ. අපි මේ දෙක ලියාගෙන ඉන්නේ පුතේ. වෙලාව ගියා. ලියාගෙන පාලනයේ මාතෘකාව අනුමාතෘකාව මෙහෙම ලියාගමු. ග්‍රීසියට පැමිණි ගෝත්‍ර හා ජන කොටස් ග්‍රීසියට පැමිණි ගෝත්‍ර හා ජන කොටස් පිහිටුවාගත් ගම් දියුණු වී නගර බිහිවිය. එම නගර ආශ්‍රිතව ක්‍රිස්තු පූර්ව 700 පමණ වන විට ක්‍රිස්තු පූර්ව 700 පමණ වන විට නගර රාජ්‍ය බිහිවිය. සර් මොකද නගර ආශ්‍රිතව නගර රාජ්‍ය බිහිවිය. නගර රාජ්‍ය මේවා පෞර රාජ්‍ය ලෙසද හැඳින්වේ. බෝඩ් එක බලලම ලියන්න. මේවා පෞර රාජ්‍ය ලෙසද හැඳින්වේ. පෞර හෙවත් පුර යනු නගරවලට යෙදෙන තවත් නමකි. නගරවලට යෙදෙන තවත් නමකි. කරන්ට් එක ගියා පුතේ.
ගියානේ මිස්. ඔය නම්සක් ගියානේ.